ඒ අවස්ථාවේදී මට සමහරෙකුගේ මුහුණු වලින් පෙනුණා ඒ කියපු කාරණය ටිකක් අමාරුසේ වැටුණා වගේ. තවත් කියුණා මේ හුඟක් කරුණු ඉක්මනින් කිව්වයි. ඉතින් මම හිතුවා මේ කියපු ප්‍රමාණයෙන් මේ පිනතුන්ට වැටහෙන්නට ඇතේ කියලා. මම හිතනවා බොහෝ දෙනෙකුට වැටහෙන්නට ඇති. ඒ රූප විභාගෙහිදී අප කීවේ රූප පිළිබඳව කියවෙන එක් ප්‍රකාරයෙන් රූප බෙදා දක්වන හැටි. ඒ සියලුම රූප පිළිබඳව කියවුණා ඒවා අහේතුකයි. ඒ අහේතුකයි කියන කාරණය මම පැහැදිලි කළා. අහේතුක කියන්නේ ලෝභාදී හේතු කිසිවක් සමග නොයෙදෙන කියන තේරුම. එහෙම නැතුව හේතු කියන එක පාවිච්චි කරනවා අපේ ව්‍යවහාරයේයි. ඒ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන මේ සය ගැන පමණක් නෙවෙයි. වෙන කරුණු පිළිබඳව කාරණේ කියන එක දැක්වීමටත් හේතුව. සමහර විටක කෙනෙකුට කියන්නට පුළුවන් මේ මට ඒ පැවරුණු වැඩේ කරන්නට බැරි වුණා. ඉතින් අනිත් එක්කෙනා අහන්නට පුළුවන් මොකක්ද හේතුව? ඒ කීවේ මොකක්ද ලෝභයද, ද්වේෂයද, මෝහයද, එහෙම නැත්නම් අලෝභය, අදෝෂය, අමෝහය නිසාද බැරි වුණේ කියලා නෙවෙයි. ඒ මොන කාරණයක් නිසාද කියලා. ඒ තේරුමෙන් නෙවෙයි මේ ධර්මයේදී හේතු කියන එක මෙතනදී පාවිච්චි කරන්නේ. මෙතන හේතු කියන එක පාවිච්චි කරන්නේ හිනෝති පතිත්ථාති ඒතේනාති හේතු කියලා එනවා. මේ කරන කොටගෙන චිත්තචෛතසික ධර්මයන් අරමුණෙහි මනාකොට පිහිටයි කියන තේරුමෙන් ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ සයට හේතු කියන නම යෙදෙන. හිනෝති පතිත්ථාති ඒතේනාති. තව හිනෝති පතිත්ථාති එත්ථාති හේතු කියලා තව විදිහකින් විග්‍රහ කර තිබෙනවා. වඩා තේරුම් ගන්නට පුළුවන් පළමුවෙන් කී මේ විග්‍රහය. හිනෝති පතිත්ථාති. අර හිනෝති කියන එකම තමයි ඊළඟ වචනයෙන් කියවෙන්නේ. පතිත්ථාති. ඒ හිනෝති කියන එක වැටහෙන්නේ නැත්නම් පතිත්ථාති කියන එක ඒ හිනෝති කියන එකේ අදහස මේ පතිත්ථාති කියන එකයි කියන බව දැක්වීමටයි දෙවෙනුව ඒ වචනේ යොදන්නේ. හිනෝති පතිත්ථාති ඒතේනාති හේතු. මේ කියන ලබ ඒ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ හේතු සය යම් සිතක ඇතිවුණු කල්හි ඉතින් අපි දන්නවා ඒ සිත්වල ඇතිවන ආකාරය. ලෝභය තනිකර හේතුවක් හැටියට සිතක යෙදෙන්නේ නැහැ. ලෝභය යෙදෙන්නේ මෝහයත් සමග. අනිත් හේතුව හැටියට. ද්වේෂය තනිව හේතු වශයෙන් සිතක යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ මෝහයත් සමග. මෝහය නම් තනිකරම හේතු වශයෙන් යෙදෙන සිත් දෙකක් තිබෙනවායි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හේතු ඒක හේතුක සිත් දෙක. ඒ ලෝභාදී අකුසල හේතු කියන්නේ. ඊළඟට අලෝභාදී කුසල හේතු, එහෙම නැත්නම් අලෝභාදී අව්‍යාකෘත හේතු. අලෝභ අදෝෂ අමෝහ කියන තුන කුසල හේතු වෙනවා කුසල් සිත් සමග යෙදෙන විට. ඒ අලෝභ අදෝෂ අමෝහ විපාක සිත්වල ක්‍රියා සිත්වල යෙදෙන විට කුසල් නෙවෙයි. එතකොට කියන්නේ ඒවා පිළිබඳව අව්‍යාකෘත හේතු. ඒ නිසා තමයි ලෝභ දෝෂ මෝහ කියන තුන අකුසල හේතු වශයෙන් දක්වන අතර අලෝභ අදෝෂ අමෝහ කියන තුන කුසල හේතු සහ අව්‍යාකෘත හේතු කියලා දක්වනවා. දැන් ඒ කියන ලද හේතු එකක්වත් සිත්වල විසක මේ රූප සමග යෙදෙන්නේ නැහැ. ඒ නිසා රූප පිළිබඳව කියන විට අහේතුකයි කියන මේ වචනය දක්වනවා. රූප සියල්ලම ලෝභාදී හේතුන් සමග යෙදීමක් නැtei කියන එක දැක්වීම. ඒකනේ සංප්‍රයුක්ත හේතුන් නැහැ. සංප්‍රයුක්ත වන්නට නම්
සිත හෝ චෛතසික වන්නට ඕන. සිත හා සංප්‍රයුක්ත වෙනවා චෛතසික. චෛතසික සමග සංප්‍රයුක්ත වෙනවා සිත. එහෙම නොවේ නම් සංප්‍රයුක්ත වීමක් නැහැ. අන්න ඒ නිසා අහේතුකයි කියා සියලුම රූප පිළිබඳව කියනවා. දැන් ඒ කාරණේ වඩාත්ම තේරුම් ගත යුතුව තිබෙනවා අහේතුකයි කියන බව. මක්නිසාද තවදුරටත් අභිධර්මයේ ඉගෙන ගන්නා විට අපට කියන්නට ලැබෙනවා සිදු වෙනවා ඉගෙන ගන්නට වෙනවා ප්‍රත්‍ය පිළිබඳව. ඒ ප්‍රත්‍ය පිළිබඳව පළමුවෙන්ම කියන්නට වන්නේ හේතුපච්චයෝ කියන ඒ හේතු ප්‍රත්‍ය. හේතුපච්චයෝ කියන එක හේතු කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියන ඒ තුන. හේතු සම්පයුත්තකානං ධම්මානං සං සමුත්ථානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා ඒ පිළිබඳව එනවා නිර්දේශය. ඒ හේතු ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන හේතු 6. හේතු සම්පයුත්තකාන ඒ හේතු 6 හේතුන් හා සංප්‍රයුක්ත වන්නා වූ හේතු සම්පයුත්තකානං ධම්මානං චිත්ත චෛතසික ධර්මයන්ටද ඒ හේතුන් හා එක්ව යෙදෙන චිත්ත චෛතසික ධර්මයන්ටද තං සමුත්ථානානං ච රූපානං ඒ හේතු හා එක්ව යෙදුණු චිත්ත චෛතසික ධර්මයන්ගෙන් උපදවන ලද රූපයන්ටද ඒකයි තං සමුත්ථානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙයි කියලා. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන බවක් රූප පිළිබඳවත් දක්වා තිබෙනවා. ඒ නිසා කෙනෙකුට හිතුනොත් ඒ රූප සහේතුකයි කියලා ඒක කොහොමදවත් ගන්නට බැරි වෙනවා. සියලුම රූප අහේතුකයි කියන බව ඉගෙනගෙන දැනගෙන තිබෙනවා. ඒ රූප සමග හේතුන් යෙදෙන්නේ නැහැ. ඒ නිසා සියලුම රූප අහේතුකයි. තේරුණානේ අහේතු. ඊළඟට සප්පච්චය කියලා කිව්වේ ප්‍රත්‍යයන්ගෙන් උපදවන බවක් රූප පිළිබඳව තිබෙන්නේ. දැන් රූපයි කියන ඒවා අනිකුත් සංකත ධර්ම මෙන්ම අනිකුත් සංකත ධර්මයේ කියන්නේ චිත්තචෛතසික. ඒ චිත්තචෛතසික මෙන්ම රූපත් ඒ රූප උපදවන හේතුන් නිසා. එතන හේතුන් කියලා කිව්වේ අර දැන් මම මේ වචනයක් පාවිච්චි කළා. එතන හේතුන් කිව්වේ ලෝභ දෝෂ ආදී හේතුන් ගැන නෙවෙයි ප්‍රත්‍යයන් නිසා කියන්නේ. ඒවා උපදවන්නට වමනා කරන කරුණු. ඒවා නිසායි උපදින්නේ. නිකන් තනිව ඉපදීමක්, ඉබේ ලැබීමක්, ඉපේ ඉපදීමක් නැහැ. ඉබේ ඇතිවීමක් නැහැ. අන්න ඒ නිසා තමයි මේ රූප පිළිබඳව කියන්නේ සියලුම රූප සප්පච්චයයි. සප්පච්චයයි කියන්නේ ප්‍රත්‍යයන් සහිතයි කියන එක. එයින් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රත්‍යයන්ගෙන් උපදවන බවක් ඒ රූප පිළිබඳව තිබෙන්නේ. ඒ නිසා කියනවා සප්පච්චයයි. දැන් මේ සප්පච්චය බව අපට අද පාඩම කියන්නට තිබුණු පාඩම නම් ඒකයි. ඒක කියන්නට ලැබුණා නම් මේ පින්නතුන්ට මේ ප්‍රත්‍ය භාවය තේරුම් ගන්නට පුළුවන්. සප්පච්චය බව මොනවාද? කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ ප්‍රත්‍යයන් නිසායි හටගන්නේ. ඒ නිසා සියලුම රූප සප්පච්චය. ඊළඟට කීවේ සියලුම රූප සංඛතයි. ඒ සංකතයි කීවෙත් ප්‍රත්‍යයන්ගෙන්මයි ඒවා කරන්නේ ප්‍රත්‍යයන්ගෙන් කරන ලද බැවින් මේ ප්‍රත්‍යයන්ගෙන් කරන ලද බැවින් ප්‍රත්‍ය සාමග්‍රියෙන් ඇතිවන ධර්ම ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒවාට ඇතිවන්නට බෑ. ඒ ප්‍රත්‍යයන් කර්ම කොටගෙනම ඇතිවන බැවින් ඒවාට කියනවා සංඛත. ඊළඟට ලෝකීය කියලා කියනවා. ලෝකීය කියලා කිව්වේ දැන් ඒ ලෝක කියන වචනේ තෝරන තැනදී එනවා ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ. ලුජ්ජති පලුජ්ජති කියන්නේ කැඩෙන බිඳෙන බැවින් ලෝක නමයි කියලා. ඒ කැඩෙන බිඳෙන බවක් තිබෙන්නේ මොනවයිද? ඇතිවන ධර්මවල. ඇතිවන්නේ යම්
ප්‍රත්‍යයන් කර්ම කොටගෙන ඒ ප්‍රත්‍යයන්ගෙනුයි ඇතිවන්නේ. ඒ ප්‍රත්‍යයන් නිසා ඇතිවන ඒ ඇතිවීමට කලින් නොතිබුණු ඒ ධර්ම ප්‍රත්‍යයන් නිසා ඇති වී ඒවාට අයත් ආයු කාලය පැවත නැති වෙන. ඒ නිසා ඒවායේ නැහැ නිත්‍ය පැවැත්ම. එබැවිනුයි ඒවා මේ ලෝක කියන එකට ඇතුළත් කරන්නේ. ලෝකේ කියන්නේ ඇති වෙලා නැති වෙන ස්වභාවය. ඒ ඇති වෙලා නැති වෙන ස්වභාවයන් වූ ලෝක කියන ධර්මයට ලෝකයට ඇතුළත්. ඒකයි ලෞකිකයි කියන්නේ. ඒ අනිත් එක ලෝකේ කියන්නේ උපාදාන ස්කන්ධ ලෝකය. දැන් උපාදාන ස්කන්ධය කියන එකමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා වදාළා. මේ පිළිතුරු අසාති වෙනවානේ. දුක්ඛ සත්‍යය පිළිබඳව වදාරන බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ඇතැම් තැන්වල එනවා ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංඛිත්තේන සංක්ෂේපේන. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් කියන එකයි. කොටින් පවසතොත් කොටින් දක්වතොත් පංච උපාදානස්කන්ධා, පංච උපාදානස්කන්ධය දුක්ඛ දුකයි. ඒ දුක වූ පංච උපාදානස්කන්ධය පිළිබඳවම තමයි බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී ලෝක කියලා වදාළා. ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලීබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේවි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියන ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලෝක කියලා වදාළේ මේ දුකයි කියන පංච උපාදාන ස්කන්ධය පිළිබඳවමයි. ඒ පංච උපාදාන ස්කන්ධය කීවේ අනෙකක් නෙවෙයි ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලීබරේ සසඤ්ඤම්නි සමනකේ සංඥාව සහ සිත කියන මේන් යුක්ත වූ මේ රූප කයෙහි මේ ශරීරෙහි ලෝකයද පනවමි ලෝකයද ඇතයි කියමි. අනේ උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයට ඇතුළත් මොනවද මේ රූප එබැවින් ලෝකයයි කියලා. ලෝකය ඒ ලෝකය කියන්නේ ලෞකික කියන තේරුම. ලෝකය අනික කාම තණ්හාවට අරමුණු වන බැවින් කාමා වචරයි කියලා කියනවා. කාම තණ්හාවට. දැන් රූප තණ්හාවට එය අදාළ නැහැ. අයිතිවන්නේ නැහැ. අරූප තණ්හාවට අයිති නැහැ. ඒ මොකද රූපයෝ කාම තෘෂ්ණාවට අරමුණු වන ස්වභාවය. ඒ නිසා සියලුම රූප ඒ රූප ලැබෙන තැන කවරක්වත් ලැබෙන තැන කවරක්වත් කියේ කාම ලෝකෙහි රූප ලැබෙනවා, රූප ලෝකෙහි රූප ලැබෙනවා. ඒ රූප ලෝකෙහි රූප ලැබුණත් ඒවා රූපාවචර නෙවෙයි. ඒ රූප කාමාවචර. රූපාවචර ධර්ම කියනකොට අපි කියනවා නම් කාමාවචර ධර්ම, රූපාවචර ධර්ම, අරූපාවචර ධර්ම, ලෝකෝත්තර ධර්ම. ඒ භූමි වශයෙන් බෙදා දක්වන විට එහෙමයි ඒ ධර්ම දෙන්නන්නට තිබෙන්නේ. කාමාවචර ධර්මයේ කියන තැන ඇතුළත් වෙනවා ඊට කාමාවචර සිත් 54. ඒ සමග යෙදෙන චෛතසික 52. අටවිසි රූප කාමාවචර. රූපාවචර කියන තැන රූපාවචර වන්නේ රූපාවචර සිත් 15. ඒ සමග යෙදෙන චෛතසික 35. රූපාවචර. රූපී බ්‍රහ්මයන්ටත් තිබෙන රූපය. නමුත් ඒවා රූපාවචර ධර්ම වලට ඇතුළත් වන්නේ නැහැ. ඒවා කොම කාමාවචර. ඒ නිසා තේරුම් ගන්න සියලුම රූප කාමාවචරයි. මක්නිසාද? ඒ කාම තණ්හාවට විෂය වෙනවා, අරමුණු වෙනවා. එබැවින් ඒ සියල්ලම කාමාවචර කියලා. සබ්බංච පනේතං රූපං අහේතුකං සප්පච්චයං සාසවං සංඛතං. සාසව කියන වචනේ මා කිව්වේ නෑ. ලෝභ දිට්ඨි ආසව කියලා කිව්වේ. ආසව හතරක් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. ඒ හතරක් වශයෙන් වදාළ ආසව
ධර්ම වශයෙන් ගන්නවා නම් ලෝභ, ditthi, මෝහ කියන තුන. කාමාසව, භවාසව කියා දැක්වන්නේ ලෝභය. ලෝභය කාමාසව, භවාසව වශයෙන් ආසවයන් වශයෙන් දෙකකට බෙදා වදාරා තිබෙනවා. කාමාසව, භවාසව. ditthාසව, අවිජ්ජාසව කීවේ ditthiyයි මෝහයයි. එතකොට ලෝභ, ditthi, මෝහ කියන මේ තුනට අරමුණු වන ස්වභාවයක් රූපේ කියන්නේ. ඒ නිසා ඒ ආශ්‍රව ධර්මයන්ට අරමුණු වන බැවින් සියලුම රූප සාසවයි. සාසව. ඒ කාමාවචර අනිත් එක තමයි චිත්ත චෛතසිකයන්ට මෙන් අරමුණු ගන්නට බෑ. චිත්ත චෛතසිකයන් නම් අරමුණු ගන්න. ඒ ගනු ලබන අරමුණු වලට රූපත් ඇතුළත්. නේ චිත්ත චෛතසිකයන්ගෙන් යමක් අරමුණු කරනවා නම් ඒ අරමුණු කරන දේ වලට රූපත් ඇතුළත්. නමුත් රූප කිසිවක් අරමුණු කරන්නේ නැහැ. අරමුණු කරන බවක් රූප වලට නැහැ. ඒ නිසා සියලුම රූප අනාරම්භ. අනාරම්භ. ඉතින් ඒක තේරුම් ගන්නට ඕනේ. සමහරෙක් හිතන්නට පුළුවන් දැන් ඇහැට පෙනෙනවා, කනට ඇහෙනවා, නහයට දැනෙනවා ගඳ සුවඳ, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා. ඒ නිසා මේ ඇසයි මේ අරමුණ ගන්නෙ, කනයි මේ අරමුණ ගන්නෙ කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. නමුත් ඇසයි කීවෙත්, කනයි කීවෙත්, නහය, දිව, කය කීවෙත් රූප. අන්න එහෙම ඒ රූප අරමුණු ගන්නා බවක් ඇති ධර්ම නොවන බව දැක්වීමට සබ්බංච පනේතං රූපං අනාරම්මණං වේ. අනාරම්මන අරමුණු ගන්නා ස්වභාවයක් නෙවෙයි රූපේ කියන්නේ. අරමුණු ගන්නා වූ සිත් ඒ රූප ඇසුරු කොට උපදිනවා. නමුත් රූප අරමුණු ගන්නෙ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රිය සංවරය දේශනා කරන තැනදී චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදිකරණමේනං චක්කුන්ද්‍රියං අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා කුසලා ධම්මා අන්වාස්තවයුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඒ විදිහට වදාර චක්කුණා රූපං දිස්වා ඒක වචනෙහි එල්බගෙන අර්ථය ගන්නව නම් කියන්නට වන්නේ ඇසින් රූප දැක කියන එක. ඇසින් රූප දැක. නමුත් ඇහැ රූප දකින්නේ නැtei කියන එක ධර්මෙහි උගන්වනවා. මක් නිසාද? ඒ ඇසෙහි හටගන්නා දැනීම තමා මේ රූප දැනීම කරන්නේ, රූප අරමුණු කරන්නේ, රූප දකින්නේ. ඒ නිසා ඊට චක්කු විඥානයයි කියලා කියේ. හැබැයි ඇස නැත්නම් මේ දැකීම ඇතිවන්නට බෑ. ඒ නිසා ඇසේ දැකීම කරන චක්කු විඥාණයට අතිශෝපකාරී ධර්මයක්. ඒ චක්සුසේ ස්වභාවය ඒ දැනීම කෙරෙහි බලපාන බැවින් එයට චක්ඛුන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. නමුත් චක්සුසෙන්ම රූප දක්ීම කරන්නට බෑ. සිතින් මේ රූප දකින්නේ චක්සුස ආධාර කරගෙන, උපකාර කරගෙන. ඒ නිසා ඇස රූප දකින, කන ශබ්ද අහන ස්වභාවයසේ ගතහොත් ඒක ධර්මානුකූල නෙවෙයි. ඒ ඇසෙන් හටගන්නා දැනීම නැත්නම් විඥාණයෙන් රූප දැකීම කරන්නේ. ඒ ආදි වශයෙන් ගන්නට ඕන. එතකොට රූප දැකීම ආදී ඒ අරමුණු ගැනීම කරන්නේ සිත මිසක, චිත්තචෛතසිකයන් මිසක රූප නෙවෙයි. එබැවින් රූප අරමුණු නොගන්නා බැවින් අනාරම්මන කියලා කියනවා. ඊළඟට එන්නේ තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියන ප්‍රහාණ පිළිබඳ. එයින් ප්‍රධාන වශයෙන් දැක්වෙන ප්‍රහාණ තුනක් තිබෙනවා. කුසලයන්ගෙන් කරන අකුසල ප්‍රහාණ. ඒවා තමයි තදංග විස්කම්බන සමුච්ඡේද කියන්නේ. අනේ තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ යුතු බවක් රූප පිළිබඳව නැහැ. රූප යන්නේ නැහැ. ඒ නිසා රූප ගැන කියනවා
අප්පහාතබ්බ ප්‍රහාතබ්බ නෙවේ. පහාතබ්බං කියලා කීවේ කුමක්ද පහාතබ්බං? පහාතබ්බං කියා වදාලේ අකුසල ධර්ම නැත්තම් කෙලෙස්. කෙලෙසුනි ප්‍රහාණය කළ යුතුයි. රූප නෙවේ. ඒ රූප ප්‍රහාණය කළ හැකි බවක් ඇති ධර්ම නෙවේ. කෙලෙසුන් ප්‍රහාණය කළොත් එහෙම පිටින්ම ප්‍රහාණය කළොත් නැවත නූපදන ආකාරයෙන් ඒ සියලුම කෙලෙස් ප්‍රහාණය කළොත් ඒ ප්‍රහාණය කිරීමේ හේතුවෙන් ආයති භවයක් ලබන්නේ නැහැ. ආයති භවයක් නොලැබීම වශයෙන් රූප ඒ නැත්නම් ස්කන්ධ පංචකයේම සංසිඳීම නැවත නූපදන ආකාරයෙන් නැවැත්ම සිදු වෙනවා. ඒ වුණා ඒක ප්‍රහාණය නෙවෙයි. ප්‍රහාණය කරන්නේ ක්ලේශය. ක්ලේශයෙන් ප්‍රහාණය කරනවා. ඒ නිසා ඒ ප්‍රහාණය කළ යුතු බවක් රූපයන්හි නොමැති බැවින් ඒ රූප පිළිබඳව කියන්නේ අප්පහාතබ්බ. පහාතබ්බ නෙවෙයි න පහාතබ්බ කියන එකයි අප්පහාතබ්බ කියන්නේ. න පහාතබ්බ කියන එක ඊළඟට ඒ ව්‍යාකරණ රීති අනුව අප්පහාතබ්බ කියලා. ප්‍රහාණය නොකට යුතු නොකල හැකි ස්වභාවය අප්පහාතබ්බ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සියලුම ධර්ම එක ආකාරයකින් බෙදා දක්වනවා. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා. ලෞකික ලෝකෝත්තර සියලුම ධර්ම මේ පද තුනට ඇතුළත් කොට වදාරා තිබෙනවා. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා. කුසල ධම්මා කීවේ අප දැනටම ඉගෙනගෙන තිබෙන කුසල් සිත් 21ක්. ඒ කුසල් සිත් 21ෙහි යෙදෙන චෛතසික 38ක් තමා කුසල ධම්මා කියන්නේ. ඊට පිටත්තර කිසිවක් නැහැ. සිත් වශයෙන් කුසල් සිත් 21ක් තිබෙනවා. ලෞකික කුසල් 17යි ලෝකෝත්තර කුසල් 4යි කියන මේ 21 ඒ සමග යෙදෙන චෛතසික 38ක් තිබෙනවා. අන්‍ය සමාන චෛතසික 13ක් සෝභන චෛතසික 25ක්. මෙන්න මේ ධර්ම කුසල ධම්මා. අකුසල ධම්මා කියා උන්වහන්සේ වදාලා ඒ අකුසල ධම්මා යනුවෙන් වදාලේ අප ඉගෙනගෙන තිබෙන ඒ අකුසල් සිත් 12ත් ඒ සමග යෙදෙන චෛතසික 27. ඒ චෛතසික 27 නම් අන්‍ය සමාන චෛතසික 13ක් අකුසල චෛතසික 14ක් කියන ඒ 27. අභ්‍යාකතා ධම්මා කියා වදාලේ මේ කුසල් අකුසල් කියන අකුසල ධර්ම අකුසල ධර්ම කියන ඒ කොටස් දෙකට ඇතුළත් නොවන සියලුම ධර්ම අභ්‍යාකතා ධම්මා කියලා වදාලේ. ඒ නිසායි අභ්‍යාකතාති කුසල කුසල වශයෙන් අකතිතාති අත්ථෝ කියලා එන්නේ. කුසල කුසල වශයෙන් ඒ කියන්නේ කුසල් අකුසල් වශයෙන් නොවදාරන ලද ධර්ම ඒවාට කියනවා අභ්‍යාකත ධර්ම. කුසල් අකුසල් වශයෙන් නොවදාලේ පරමාර්ථ වශයෙන් නම් මොනවද? ඒවයි නෙවෙයි ගන්නෙ පරමාර්ථ ධර්ම මොනවද? ඒ විපාක සිත් ක්‍රියා සිත්. විපාක සිත් කියලා කොටසක් අපි ඉගෙන ගත්තා. ක්‍රියා සිත් කියලා කොටසක්. ඒවා කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. ඒ නිසා අව්‍යාකතයි. ඒ කුසල් සිත් අකුසල් සිත් ඒ නාමයෙන්ම වදාලා අභ්‍යාකතයි කියන එකට මේ විපාක සිතුත් ඇතුළත් වෙනවා. ක්‍රියා සිතුත් ඇතුළත් වෙනවා. ඒ සමග යෙදෙන චෛතසික කොච්චරද? ඒ 38යි. 38 කියේ අන්‍ය සමාන 13යි සෝභන 25යි. ඒ 38 අව්‍යාකෘත ධර්ම කියන එකට එන කුසල් විපාක සිත් 36යි ක්‍රියාසිත 20යි. විපාක සිත් 36ක් තිබෙනවා. ලෞකික විපාක 32යි ලෝකෝත්තර විපාක 4යි 36යි ක්‍රියාසිත 20යි. ක්‍රියාසිත වල ලෞකික ලෝකෝත්තර බෙහෙදයක් නැහැ. ක්‍රියාසිත ඔක්කොම කාමාවචර රූපාවචර අරූපාවචර කියන භූමි බෙහෙදයෙන් ඇතුළත් වන්නේ ඔය තුනට. ඒ සියල්ලම ලෞකික. එතකොට ක්‍රියාසිත තිබෙන්නේ 20යි. ඒ ක්‍රියාසිත 20ත් විපාක සිත් 36ත්
ඒ සමග යෙදෙන චෛතසික 38ත් අටවිසි රූපයක්. ඒවත් කුසල් නෙවෙයි අකුසල් නෙවෙයි. ඒ නිසා රූප 28ම අව්‍යාකෘතයි. අනිත් ධර්මය තමයි නිර්වාණය. නිර්වාණ අව්‍යාකෘත. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන බැවින් මේ රූප ඇතුළත් වන්නේ කොයි පදයටද? අව්‍යාකත කියන පදයට. ඒ නිසායි අව්‍යාකතයි කියන්නේ කුසල් අකුසල් වශයෙන් නොවදාරන ලද ධර්මයක් රූපේ කියන්නේ. ඒ රූප 28ම ඊට ඇතුළත් අව්‍යාකත. මෙන්න මේ විදිහට එක් ප්‍රකාරයකින් රූප බෙදිය යුතුයි කියලා අපි මේ පින්නතුන්ට එදා කීවේ. අද එදාට වඩා තේරෙන්නට ඇති. ඊළඟට ඒ රූපම නැවත බෙදුවා භූත උපාදා. ඒක අමාරු නෑ තේරුම් ගන්නට. භූතේ කියේ මහත්ව පහළවන නිසා. අපි ඒක තේරුමක් ගත්තොත් මහත්ව මහන්තා පාතු භූතාති මහා භූතාති සම්මතා කියලා. මහත්ව පහළ වන බැවින් මහා භූතයයි සම්මතයි. ඒ කියේ මහත්ව පහළ වෙනවයි කියේ රූපනම් ඇසට නොපෙනෙන තරමේ සිවුම් මේවා. නමුත් ඒ රූප ගොනු නැත්නම් මිටි කලාප ඒක රාශී වී එක තැනක රැස්ුණාම මහත් විශාල දෙයක් වෙනවා. විශාල හැටියට පහළ වෙනවා. දැන් අපේ ශරීරයත් එහෙමයි. දැන් අපේ ශරීරය අන්‍යයන්ට පෙනෙන ලොකු ශරීරයක් වෙලා තිබෙන්නේ ඉතා කුඩා රූප සමූහයකගේ එකතු වෙන. එතකොට එහි මොනවාද වැඩිපුර තිබෙන්නේ? මහා භූත පඨවි ආදී ධාතු සතර. ඒ පඨවි ආදී ධාතු එක් වූ තැනක තමයි අනිත් රූප එකතු වන්නේ. අනිත් රූප ඊටයි එක බැඳෙන්නේ. වර්ණ ගන්ධ රස ඕජා ආදී කොට ඇති ඒ උපාදා රූප. අන්න ඒ නිසා මහා භූත කියලා එක කොටසකුත් ඒ මහා භූත නිසා පවත්නා රූප තව කොටසක් හැටියට අරන් භූත උපාදා. භූත රූප 4යි උපාදා රූප 24යි. ඒ විදිහට ගත්තා. ඊළඟට අධ්‍යාත්මික බාහිර කියලා ගත්තා. අධ්‍යාත්මිකයි කීවේ මේ අධ්‍යාත්මික කියන එකමයි. ඒ අධ්‍යාත්මික කියන එකෙන් අදහස් කරන්නේ මමයි කියා ගනු ලබන කියන තේරුමක් තියෙනවා. මම කියා ගන්නට නියක අධ්‍යාත්මය කියලා කියන්නේ මමයි කියා ගන්නට. දැන් මමයි කියා ගැනීමට අතිශයින්ම ඉවහල් වෙන රූප පහක් තිබෙනවා මේ ශරීරෙහි අප මමයි කියලා ගන්න. නේ? මම දැක්කායි කියලා කියන්නට මේ දැකීම කරන මා නැත්තම් මේ ඇස නැත්තම් ඒ දැකීම වන්නේ නැහැනේ. ඒ මමයි කියන එකට අතිශයින් උපකාර වන ඇස කන දිව නැහැය කය කියන මේ පහට කියනවා අධ්‍යාත්මික රූප. අධ්‍යාත්මික රූප. දැන් කෙනෙක් නිකමට හෝ සිතතොත් ඇසුත් නැති කනුත් නැති නැහැ ගඳ සුවඳ දැන ගැනීමකුත් නැති රස දැන ගැනීමේ දිවකුත් නැති මේ පොට්ටබ්බයන් ගැටෙන පොට්ටබ්බයන් දැන ගැනීමට කාය ප්‍රසාදයකුත් නැති ශරීරයක් ගැන හිතුනොත් එහෙම හිතා ගන්නට අමාරුයි. ඒකේ කාටවත් කවුරුවත් කැමති වෙන එකක් නෙවෙයි නේ. නිකන් කොටයක් වගේ මේ පහ තමයි Taman මා කියලා ගන්න. දැන් ඒ නිසානේ අපි කියන්නේ ඇස් දෙක නැතුව ඉඳලා වැඩක් නැහැ. කන් දෙක නැතුව බීරි වෙලා ඉඳලා වැඩක් නැහැ. ඒ විදිහට අපි කියනවානේ. සමහර විටක කෙනෙක් එහෙම කියනවා. ඒ මොකද මේවා තමයි මමයි කියලා කදින්ම දන්නා ධර්ම රූප. ඒ නිසා ඒවට කියන අධ්‍යාත්මික රූප. අනිත් ඒවා ඒ තරම් තමා කොට ගන්න රූප නෙවෙයි. එබැවින් ඒවට බාහිර කියලා. අධ්‍යාත්මික රූප බාහිර. අනිත් එක වස්තු අවස්තු. ඒක නම් එතරම් අමාරු නෑ තේරුම් ගන්න. වස්තු රූපයි අවස්තු රූපයි. ඒවා කීයක්ද දැක්ුවේ? චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, જીවහා වස්තු, කාය වස්තු, හදේ වස්තු කියලා වස්තු රූප 6ක්. ඒවට වස්තු කිව්වේ
වත්තු කීවේ චිත්ත චෛතසික ධර්මයන්ට වාසස්ථාන බැරි. හරියට චිත්ත චෛතසික ධර්මයන් වසන්නේ ඒ තැන්වල වගේ. ඒ කියන්නේ ඒ තැන් නැත්නම් ඒ තැන් ඇසුරු කොට උපදනා චිත්ත චෛතසිකයන්ට ලැබෙන්නට බෑ. ඒවා ඒ චිත්ත චෛතසිකයන්ගේ වාසස්ථාන වැනි බැවින් ඒවාට වත්තු යා නම් කර තිබෙනවා. වත්තු රූප. ඒකට රූප චක්කු සෝත ඝාන જીවහා කාය හදේ කියන ඒ වස්තු හයක් තිබෙනවා. ඉතිරි රූප සියල්ලම අවත්තු. ඒවා ඒ විදිහට වස්තු වන්නේ නැහැ. එබැවින් ඒවා ద్వාර රූප අද්වාර රූප කියන්නේ. ద్వාර කීවේ අප ඒකත් ඉගෙනගෙන තිබෙනවා. ద్వාරය කීවේ දොරටු කියන තේරුම. ගේකට ඇතුළු වීමට පිටවීමට දොරටු තිබෙන්නාක් නැහැ. මේ චිත්ත චෛතසික ධර්මයන්ටද ඇතුළු වීමට එහෙම නැත්නම් පිටවීමට දොරටු තිබෙනවා. ඒ දොරටු වැනිනුයි මේ ශරීරෙහි තිබෙන ඇස ආදී මේ ద్వාර. එහෙම ඒ ద్వාර රූපාදී ආරම්මණයන්ට දොරටු වන බැවිනුත් ඒ රූපාදී ආරම්මණයන්හි එල්බගෙන හටගන්නා සිත්වලට දොරටු වන බැවිනුත් චක්කු ద్వාර, සෝත ద్వාර, ඝාන ద్వාර, જીවහා ద్వාර, කාය ద్వාර කියලා ద్వාර පහක් ගැන අපි කලින් කියලා තිබෙනවා. ඊළඟට ඒවා ඒ චක්කු සෝත ඝාන જીවහා කාය කියන ප්‍රසාද රූප පසමයි. ඒ ප්‍රසාද රූප පහ ద్వාර කියන නමද ලබනවා මේ කරුණ නිසා. ඒ රූපය රූපාරම්මණය ඇසෙහි ගැටෙනු කල්හි එහි එල්බගෙන සිත් උපදිනවා. ඒ උපදනා වූ සිත් සියල්ලම ඒ චිත්ත වීතියම මේ ඇස ద్వාර කොට හටගත් සිත්යයි කියන තේරුමෙනුයි ඒවාට චක්සුද්්වාරික සිත්යයි කියන්නේ. ඒ ඇස නැමැති දොරටුව වැහුණා නම් ඒ සිත් උපදින්නට බෑ. ඒ නිසා ඇස ඒ සිත් වලට දොරටුව උනේ. එබැවිනුයි ඒ සිත් වලට කියන්නේ චක්සුද්්වාරික සිත්යයි කියන්නේ. අන්න ඒ වගේ තමයි කන, නැහැය, දිව, ශරීරය කියන ඉතිරි ద్వාර සතර. ඒවා ඒ රූපාදී ආරම්මණයන්හි එල්බගෙන හටගන්නා වූ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ඝානද්්වාරික, જીවහාද්්වාරික, කායද්්වාරික සිත්වලට දොරටු වන බැවින් ඒවා ద్వාර නාමය ලබනවා. චක්සුද්්වාරාදී නම්. ඊළඟට මේ අනිත් ద్వාර රූපේ කියලා කීවේ විඤ්ඤාති රූප දෙක. විඤ්ඤාති රූප දෙකේ කියන්නේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. මා ඒ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති දෙක පිළිබඳව මේ අවස්ථාවවලදී කතා කරලා ඒ කාය විඤ්ඤාතිය කායද්්වාරය කියලා, වචී විඤ්ඤාතිය වාග්ද්වාරය කියලා කතා කරනවා. කර්මය පිළිබඳ කතා කරන විට ඒවාට කියන්නේ මේ විඥානද්්වාර නැත්නම් පස්සද්්වාර කියලා නෙවෙයි. ඒවාට කියන්නේ කර්මද්්වාර කියලා. ඒවා කාය කර්මද්්වාරය හා වාග් කර්මද්්වාරය කියන නම් දෙකෙනුයි හඳුන්වන්නේ. අනේ කාය කර්මද්්වාරයේ වෙන කාය විඤ්ඤාති රූපයත්, වාග් කර්මද්්වාරයේ වෙන වචී විඤ්ඤාති රූපයත් කියන මේ දෙකත් ద్వාර රූප කියන ගොඩටයි ඇතුළත් වන්නේ. එහෙම ගත් කලෙහි ద్వාර රූප තිබෙනවා කීයද? 7ක්. ద్వාර රූප 7ක් තිබෙනවා. ඉතිරිවා අද්වාර රූප. ඒවා ద్వාර වන්නේ නැහැ. ඒවා අද්වාර රූප. ద్వාර රූප, අද්වාර රූප. ඊළඟට එන්නේ ඉන්ද්‍රිය රූප, අනින්ද්‍රිය රූප කියන එක. ඉන්ද්‍රියයි කීවේ දර්ශනාදී කෘත්‍යයන්හි ඉන්දත්තං කරෝතිති ඉන්ද්‍රියං කියලා එනවා. ඉන්දත්ත කියලා කීවේ ප්‍රධානත්වය, ප්‍රධාන බව සිදු කරනවා කියන්නේ. ඒ කියන්නේ දැකීමයි කියන එකට මේ ඇස ප්‍රධාන වන්නේ. දැකීම, දර්ශනයට යමක් දැකීමේදී ඇස ඊට ප්‍රධාන වෙනවා. ඇසේ යම් කිසි දුර්වලකමක් තිබේ නම්
ඒ දුර්වලකමේ ප්‍රමාණයට දැකීමේද දුර්වලකමක් ඇති වෙනවා. දැන් ඇසෙහි තිබෙන යම් අඩුපාඩුවක් හේතු කොටගෙන චක්කු විඥානයේහිද අඩුපාඩුවක් ඇති වෙනවා. චක්කු විඥානයේ දැන් හොඳටම ප්‍රසාදය හොඳට තිබෙන කෙනෙකුගේ ඒ තරම් හොඳට නැති කෙනෙකුගේ දැකීම එක සමාන නෙවෙයි. සමාන නෙවෙයි. එමත් නිසාද මේ ඇස ඒ දැකීම කෙරෙහි බලපාන බැරි. ඒ බලපෑම තමයි මෙතන ඉන්ද්‍රියත්වය කියලා කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන. ඒකේ ඒ කෘත්‍යෙහිදී ප්‍රධාන බව දරන. ප්‍රධානත්වයේ උසුලනවා. අනේ ප්‍රධානත්වයේ උසුලන බැවින් ඇස දර්ශන කෘත්‍යෙහිදී දැකීම කියන මේ ක්‍රියාවෙහිදී ඇස ප්‍රධානත්වයේ උසුලන බැවින් ඇසට කියනවා චක්ඛින්ද්‍රිය කියලා. චක්සුරේන්ද්‍රිය කියලා. චක්ඛින්ද්‍රිය. ඒ වගේමයි ඇසීමේදී සෝත කියන කන ප්‍රධානත්වයේ උසුලන්නේ. එබැවින් සෝතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කායින්ද්‍රිය. ඒ වායෙහිදී ප්‍රධානත්වයේ උසුලන බැවින් දර්ශන කෘත්‍යෙහිදී, ශ්‍රවණ කෘත්‍යෙහිදී, ගායන කෘත්‍යෙහිදී, සායන කෘත්‍යෙහිදී හා පුසන කෘත්‍යෙහිදී අස කන දිව නැහැය ශරීරය කියන කාය ප්‍රසාදයේ කියන මේ පහ ඇසුරු කොට සිදුවන්නා වූ කෘත්‍ය පහ තමයි ඒ කෘත්‍ය පහ සිදු කරමින් උපදනා වූ සිත් පහක් තිබෙනවා. ඒවා කුසල විපාක අකුසල විපාක වශයෙන් 10ක් තිබෙනවා. ඒවාට තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන්නේ. චක්කු විඥාණයෙන් කරන්නේ දස්සන කෘත්‍ය. සෝත විඥාණයෙන් කරන්නේ ශ්‍රවණ කෘත්‍ය. ගාහන විඥාණයෙන් කරන්නේ ගායන කෘත්‍ය. ජීවා විඥාණයෙන් කරන්නේ සායන කෘත්‍ය. කාය විඥාණයෙන් කරන්නේ කුසන කෘත්‍ය. මෙන්න මේ කෘත්‍යයන් කිදී ප්‍රධානත්වයේ උසුලනවා. ඒ චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ පස. ඒ නිසා ඒවායේ නමට අනතුරුව ඉන්ද්‍රිය කියන පදයක් යොදලා චක්ඛින්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කායින්ද්‍රිය කියලා නම් කරනවා. ඊළඟට එන ඉන්ද්‍රිය තමයි ඉත්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය කියන්නේ. ඉත්ති භාව, පුන් භාව, ස්ත්‍රී භාවය, පුරුෂ භාවය කියන මේ භාවයන්, ඒ ස්වභාවයන් මේ පඨවි ආදි ධාතුන්ගෙන් නිර්මිත වන මේ ශරීරයට ගන්වන්නේ ඒ ඉන්ද්‍රිය රූපයන් මගින්. ඒ ඉන්ද්‍රිය රූපයන්ගෙන්. ඒ නිසා ඒ ආකාරයෙන් පහළවන්නා වූ ඒ ශරීරයට ප්‍රධානත්වයේ උසුලනවා ඒ භාව රූපය. එබැවින් ඊට ඒ භාව රූපයට ඉන්ද්‍රිය කියන නම යොදනවා. ඉත්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය. අනිත් එක තමයි ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ. ජීවිතේන්ද්‍රිය කියන්නේ කර්මජ රූපයක් අනිකුත් කර්මජ රූපයන් සමග පෙරපසු නොවි ඒහා එකට බැඳී උපදනා වූ රූපයක්. ඒකෙන් කරන්නේ ඒ කර්මජ රූපයන් පාලනය කිරීම නැත්නම් ජීවත් කරවීම. ඒකටයි ජීවිතේන්ද්‍රිය කියන්නේ. අනේ ජීවත් කරවීමේ කෘත්‍යෙහිදී එහෙම නැත්නම් පාලන කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන බැවින් ඒක ජීවිතේන්ද්‍රියයි කියන්නේ. අනේ එහෙම ඉන්ද්‍රිය රූප 8ක් තිබෙනවා. අනිත් රූපවලට ඉන්ද්‍රියයි කියන්නේ නැහැ. ඒ නිසා ඒවා අනින්ද්‍රිය රූප. ඊළඟට එන්නේ ඕලාරික සුකුම කියන භේදය. ඕලාරිකේ කියන්නේ වචනේ තේරුම ඖදාරික, ගොරෝසු කියන තේරුම. ඒ ඖදාරික කියන එක වන්නේ හොඳට වැටහෙනව නැත්නම් පෙනෙනවා. ඒ කොහොමද? ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නැහැයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පුට්ඨබ්බයයි. පුට්ඨබ්බයට ඇතුළත් වෙනවා පඨවි, තේජෝ, වායු. මේ
රූප 12ක් තිබෙනවා. ඒ 12ට කියනවා ඕලාරික රූප කියලා. අනිත් ඒවා ඇසෙන් දැකිය හැකි ඒවා නෙවෙයි. දැන් ඇසින් දකින්නට පුළුවන් රූප තිබෙනවනේ. ඒ රූපාරම්මණය. නැහැ කනින් අහන්නට පුළුවන් රූපය අපි කනින් කියවේ අපි දන්නවනේ චක්කු විඥාන, සෝත විඥාන ඒ විදිහට ගන්නට ඕනේ. පුළුවන් රූපය ශබ්ද රූපය. නැහෙන් දත හැකි රූපය ගන්ධ රූපය. ඒ දිවහා විඥාණයෙන් දත හැකි රූපය රස රූපය. රසාරම. කාය විඥාණයෙන් දත හැකි රූපය තමා පඨවි, තේජෝ, වායු. අනිත් එකද රූපයක්වත් ඒ චක්කු, සෝත, ගාන, දිවහා, කාය කියන මේ ඇසුරු කොට උපදනා වූ සිත් වලින් දැනගන්නට බෑ. ඒකද රූපයක්වත් දැනගන්න. අනිත් ඒවාට පමණක් නියමෙච්චේවත් ඇසෙන් දකිත හැකි වර්ණ රූපයේ පවණ. කනින් ශබ්ද රූපයේ පවණ. නැහෙන් ගන්ධ රූපයේ පවණ. දිවෙන් රස රූපයේ පවණ. කයින් පඨවි හෝ තේජෝ හෝ වායු. අනිත් එකද රූපයක්වත් මේවා ඇසුරු කොට උපදනා සිතින් දැනගන්නට බෑ. අන්න ඒ රූප සියල්ලම වැටෙනවා ඖදාරික කියන. මේවා ඔවුනොවුන් යොමු වීම හේතු කොටගෙන ඒවා අරමුණු කොට උපදනා සිත් මේ ద్వාරයන් නැත්තම් මේ වස්තුන්හි උපදින. අනිත් ඒවා ආපෝ ධාතු, ඉත්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිත රූපය, හදේ රූපය, පරිච්ඡේද රූපය, ආහාර රූපය, ලෞතා මුක්තා කම්මඤ්ඤතා, උපචේ සම්පති ජරතා නිත්‍යතා, වචකාය විඤ්ඤාති, වචී විඤ්ඤාති ඒවා කොහොම ඇතුළත් වන්නේ සුකුම රූප කියන ගොඩට. අන්න ඒ නිසා කියනවා ඖදාරික රූපයි, ඒ කියන්නේ ඕලාරික රූපයි, අනිත් ඒවට කියනවා සුකුම රූප. ඒ සුකුම රූප සියල්ලම චක්කු විඤ්ඤාය නෙවේ, සෝත විඤ්ඤාය නෙවේ, ගාහන විඤ්ඤාය නෙවේ, දිවහා විඤ්ඤාය නෙවේ, කාය විඤ්ඤාය නෙවේ. ඒක මතක තබා. එහෙනම් ඒවා මනෝ විඤ්ඤායයි. චක්කු විඤ්ඤායයි කියන්නේ ඇසෙහි ගැටෙන රූපයක් වෙන්නට ඕනේ. ඒක චක්කු විඤ්ඤාය නෙවේ. ඒ රූපාරම. සෝත විඤ්ඤාය වන්නේ ශබ්ද රූපේ මිසක අනිකක් නෙවේ. ගාහන විඤ්ඤාය වෙන්නේ ගන්ධ රූපය අනිකක් නෙවෙයි. දිවහා විඤ්ඤාය වෙන්නේ රස රූපය අනිකක් නෙවෙයි. කාය විඤ්ඤාය වෙන්නේ පොට්ටබ්බ රූපය ඊට ඇතුළත් වෙනවා පඨවි, තේජෝ, වායු. මේ කියන ලද හත එතන තියෙනවනේ හතක් විෂය රූප වශයෙන් තියෙනවා හතක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායු. ඒ හතයි මේ පහයි ඔවුනොවුන් යොමු වීමෙන් ආරම්භන භාවයට පැමිණෙනවා. ඒ අසුරු කොට උපදනා වූ සිත් වලට ඒවා ඖදාරික රූප කියලා දක්වනවා. එහෙම දැනගන්නට බැරි බුදු මනෝ විඤ්ඤාය රූපම පමණ සුකුම රූප කියලා. සුකුම රූප, සියුම් රූප කියන එකයි තේරුම. ඕලාරික රූප, සුකුම රූප. ඒ අර්ථ වශයෙන් ඔවුනට විරුද්ධාර්ථය තියෙනවා. ගොරෝසුයි සිහින් කියනවා වගේ. සියුම් රූපයි ඊට වඩා ගොරෝසු. ඒ ගොරෝසු ලෙස දක්වන්නේ අර ඒ ධාතු ආරම්භන නැත්නම් ద్వාර ආරම්භන වශයෙන් ඝට්ටනයක් ඇති රූපය. එබැවින් ඒවා ගොරෝසු කියලා කිව්වේ. ඒ ඕලාරික සුකුම ඊළඟට එනවා සම්තිකේ රූප. සම්තිකේ රූප, දූරේ රූප. අර සම්තිකේ රූපේ කියවෙත ඕලාරික රූපේ කියනවා. ඒවා ළඟ තියෙන රූප වගේ. කියන ළඟ ඇති රූප, දුර රූප කියලා. සම්තිකේ රූපේ කියවේ ඒ ඕලාරික රූප සියල්ලම සම්තිකේ රූප. අනිත් ඒවා සුකුම රූප, දූරේ රූප. ඊළඟට සප්පටිඝ, අප්පටිඝ කියලා. සප්පටිඝ කියන්නේ පටිඝය කියන්නේ හැපීම කියන තේරුම. දැන් පටිඝ කියලා වචනයක් කියනවානේ ද්වේෂයට නේ. පටිඝ සම්පයුක්ත සිත. එතන පටිඝය කියවේ අරමුණෙහි විරුද්ධාකාරයෙන් විරුද්ධ ලෙස හැපෙන කියන තේරුම. ඒ ද්වේෂයට නමක්.
පටිහඤ්ඤති इति පටිඝෝ කියලා එනවා. පටිහඤ්ඤ. ඒ වගේ මෙතන තිබෙන්නේ ගැටීමක්. ඒ ගැටීම ద్వාර ආරම්මන වශයෙන්. ద్వාර ආරම්මන වශයෙන් ගැටෙන රූප බැවින් ඒවාට කියනවා සප්පටිඝ රූප. අනිත් ඒවා එහෙම ద్వාර ආරම්මන වශයෙන් ගැටීමක් නැහැ. එබැවින් ඒවාට කියනවා අප්පටිඝ රූප. ඊළඟට එන්නේ උපාදින්න රූප අනුපාදින්න රූප. උපාදින්න රූපේ කියන්නේ කර්මයෙන් උපදවන රූපවලට. කර්මයෙන් උපදවන රූපවලට කියනවා උපාදින්න රූප කියලා. ඒවට කියන්නේ කර්මජ රූප. ඒවට උපාදින්න රූපේ කියන්නේ ඒ තෘෂ්ණා දෘෂ්ටීන්ට අරමුණු වන රූප ඒවා. ඒ තෘෂ්ණා දෘෂ්ටීන්ට අරමුණු වන කර්මයෙන් උපදවපු රූප. ඒ නිසා ඒ කර්මජ රූප සියල්ලටම කියනවා උපාදින්න රූප. අනිත් ඒවාට කියන්නේ අනුපාදින්න රූප. කර්මයෙන් උපදවන ලද රූප අපි තාම කතා කළේ නෑ ඒවා ගැන 18ක් තිබෙනවා. ඒ තමා ඒකාන්ත කර්මජ රූප 9යි අනේකාන්ත කර්මජ රූප 9යි. ඒ අභිධර්ම මාතෘකාව ඉගෙන ගන්නා විට නම් අපි කර්මජ රූප 20ක් කියලා ගන්නවා උපචේ සම්පති දෙකත් එකතු කරලා. ඒක විශේෂ කාරණයක්. එහෙම නැත්නම් කර්මජ රූප දක්වන්නට තිබෙන්නේ දැන් කර්මජ රූපේ කියලා කතා කරන විට කර්මජ රූප 18ක් කියලා කියනවා. කර්මජ රූප කෙතෙක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර කියන්නට ඕන කර්මජ රූප 18කි. හැබැයි ඒක තමන් දන්න බව පළ කරන්නට පෙන්වන්නට පැහැදිලි කරන්නට ඕන ඒකාන්ත කර්මජ රූප 9යි අනේකාන්ත කර්මජ රූප 9යි. ඒකාන්ත කර්මජ රූප 9 නම් චක්ඛු සෝත ධාන જીවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත හදය කියන මේ 9. අනේකාන්ත කර්මජ රූප 9 නම් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ කියන මේ 9. මේ 18ට කර්මයෙන් හටගත් රූප 18ට කියනවා උපාදින්න රූප. අනිත් ඒවාට කියනවා අනුපාදින්න රූප. අනිත් ඒවායි කීවේ චිත්තජ ඍතුජ ආහාරජ රූප. ඊළඟට එනවා සනිදස්සන අනිදස්සන භේදයක් රූප පිළිබඳ. සනිදස්සන රූපය අනිදස්සන රූපය කියන්නේ. සනිදස්සනේ කියන්නේ දැකීම සිදුවන නැත්නම් දැකිය හැකි රූපයටයි සනිදස්සන රූපය කියන්නේ. එතකොට සනිදස්සන රූපය දකින්නට පුළුවන් මොන රූපයද? රූපාරම්මණය. රූපාරම්මණං සනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය. රූපායතනං සනිදස්සන රූපං රූපායතනං සනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං දකින්නට පුළුවන් රූපාරම්මණය. දැන් අපට ඔහේ හෝ යම අපේ චක්කු විඥාණයෙන් දත හැකිනම් ඒ සියල්ලම රූපාරම්මණය රූපායතන සනිදස්සන. අනිත් කිසිවක් සනිදස්සන නෙවෙයි. එතකොට එක රූපයයි සනිදස්සන කියන්නේ එක රූපයක් කියේ රූපාරම්මණය නැත්නම් රූපායතනය. අනිත් රූප 27ම අනිදස්සනයි. දකින්නට බෑ. දකින්නට බෑ. ඒවා දකින්නට බැරි එකක් තියෙනවා අසන්නට පුළුවන්. මේ ශබ්දය. ඒ දකින්නට බැරි එකක් තමයි ගන්ධය. ඒක ආග්‍රහණය කළ හැකි. එහෙම ඉතිරි 27ම අනිදස්සනයි. ඒ නිසා සනිදස්සන රූප අනිදස්සන රූප කියන මේ බෙහෙදය දක්වන විට සනිදස්සන රූප එකයි රූපායතනය නැත්නම් රූපාරම්මණය අනිදස්සන රූපේ කියන්නේ ඉතිරි රූප 27. ඊළඟට කීවේ අර ගෝචරග්ගාහික රූපය කියන එක. ගෝචරයි කීවේ ගොදුර කියන එක. ඇසට ගොදුරක් තිබෙනවා. ඇසේ ගොදුර තමයි රූපාරම්මණය. කනේ ගොදුර ශබ්දාරම්මණය. නැහැේ ගන්ධාරම්මණය. දිවේ රසාරම්මණය. කයෙහි පොට්ටබ්බාරම්මණය. එහෙම ඒ රූප ගත්තොත් චක්කු සෝත ධාන જીවහා කාය කියන මේ රූප පහම ගෝචරග්ගාහික රූප.
ගෝචරග්ගාහිකය කිව්වේ රූපාරම්මණය නැමැති ගොදුර, ශබ්දාරම්මණය නැමැති ගොදුර, ගන්ධාරම්මණය නැමැති ගොදුර, ඒ විදිහට ගනු ලබන රූප කියන එකයි ගෝචරග්ගාහික. ගෝචර ගාහික කියන්නේ ගනු ලබන, ගන්න. ඒ ගොදුරු ගන්නා රූප කියන තේරුම. ඒ රූප පහක්. චක්කු සෝත ධාන જીවහා කාය. නමුත් ඒ පිළිබඳව දක්වන විශේෂයක් සම්පත්ත විෂයක් ගාහික, අසම්පත්ත විෂයක් ගාහික කියන්නේ. ඒ අසම්පත්ත විෂයක් ගාහික ගෝචරග්ගාහික රූප දෙකක් දක්වනවා. ඒවා තමයි චක්කු සෝත. චක්කු සෝත දෙක අසම්පත්ත විෂයක් ගාහික රූප කියලා. ගහන જીවහා කාය කියන තුන සම්පත්ත විෂයක් ගාහික රූප කියලා දක්වනවා. දැන් ඇසට රූපය මේ ඇස ළඟටම ඇවිත් ආවොත් නම් දකින්නට බැරියයි කියලායි පෙන්නන්නේ. ඇස ළඟට ඇඟිල්ල යවලා බලන්න ඕනේ. ඒක පේනවා පිට. ඒ දුර තිබෙන දෙයක්මයි දකින්නේ. ඒ වගේමයි ශබ්දයක් මම දැක්ක එක පොතක. මේ කණේ ගහන ඒවා තියෙනවනේ. කූරු වගේ තියෙන. ඒ කූරු කන් බිලේ ඇතුළටම දැම්මොත් ඒකෙන් ඇහෙන්නේ නැtei කියලා. මම දන්නේ ඒක කොයිතරම් දුරට හරිද කියලා මම ඒක පරීක්ෂා කරලා බලලා නෑ. ඒ කූර කණේ ඇතුළටම ගැහුවම ඇහෙන්නේ නැති. ඒ මොකද ඒ ඇතුළටම වැදුණු එකයි කියලා නෙවෙයි ගන්නෙ. තිබෙන තැන තිබියදී අරමුණ ගන්නවා ඒක. ඒකයි අසම්පත්ත කියලා කියන්නේ. අසම්පත්ත විෂයක් ගාහික. දැන් අපට මේ පින්නතුන්ව පේනවා. ඒ රූපය දකින්න. සිහින තැනින්ද. ඒ වගේම යම් කරන ශබ්දය මේ පින්නතුන්ට ඇහෙනවා. තව ඈත සිටින අයටත් ඇහෙනවා. ඈත සිටින අයටත් ඇහෙනවා. ඒ ඇසීමේ පිළිබඳව තිබෙන ප්‍රභේදයක්. මේ තරම්ම ශබ්දයෙන් ඇහෙන්නේ නැතුව වෙන්නට පුළුවන්. ඈත සිටින අයට කොහොමවත් ඇහෙනවා. මේ අසුවල් තැනයි මේ ශබ්දයේ කියලා. නමුත් එහෙම නෙවෙයි ගන්ධය. දැන් ශබ්දය සමහර ශබ්ද අපේ ශරීරයේ ඇතුලේ සිදුවන සමහර විට බඩේ ගුරු ගුරු ගෑව එහෙම ශබ්ද තිබෙනවනේ. ඒවා අපට ඇහෙනවා. ඒවා ඇහෙනවා ඒ තිබුණු තැන තිබියදී අපි දන්නවා බඩේ මේ ශබ්දය කියන්නේ. ඒ වගේ යම් ශබ්ද තිබුණු තැන ඒ තැන් වල තිබියදීම අසම්ප්‍රාප්ත වශයෙන් අසම්ප්‍රාප්ත කියන්නේ මේ මෙතනටම නොපැමිණීම් වශයෙන් කියලා කියන්නේ. අසම්පත්ත විෂයක් ගන්න. සම්පත්ත දැන් ගන්ධය නැහැ කුවරෙහිම ගැටෙන්නට ඕනේ. එහෙම නැතුව ගන්නට බෑ අරමුණ ගන්නට බෑ. ඒ නිසා මේ මා එදාත් දර්ශනයකට කිව්වේ ඒ ගන්ධය කියන එක ඈත තිබෙන يعني දැන් රූපය පේන විදිහට රූපය තිබුණු තැන තිබියදීම අප දකිනවා. ඒ වගේම ඒ රූප අයිති අයගේ ගන්ධය ඒ සිටි තැන ඉඳදීම අපට ගන්නට පුළුවන් නම් ගන්නවා නම් කොයිතරම් විය හැකිද? මේ එහෙම ගන්නට බෑ. ඒ නිසා ඒක කියන්නේ ගන්ධය නැහැ කුවරෙහි වදින්නට ඕනේ ඇති. ඒ නිසායි ඒකට සම්පත්ත විෂයක් ගාහික කියන්නේ. රසයත් එහෙමයි. පොට්ටබ්බයත් එහෙමයි. අර දෙක දුර තිබියදීම අරමුණු කළ හැකි බවක් පෙන්වනවා. ඒ නිසා ඒ ගෝචරක් ගාහික රූප පිළිබඳව බෙහෙදයක් දක්වන්නේ චක්කුසෝත කියන දෙක අසම්පත්ත විෂයක් ගාහිකයි, ගාහන જીවහා කාය කියන තුන සම්පත්ත විෂයක් ගාහිකයි. ඒ නිසාම වන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඇස කන ආදී මේ වස්තුන්ගේ නැත්නම් මේ ඉන්ද්‍රියයන්ගෙන් ගනු ලබන අරමුණු පිළිබඳව වදාරන තැන උන්වහන්සේ දික්ඛ සුත මුත කියන වචන තුනක් පාවිච්චි කරලා දික්ඛ කියන්නේ දැකීම. සුත කියන්නේ ඇසීම. මුත කියන වචනේ උන්වහන්සේ වදාරලා තිබෙන්නේ ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීම කියන මේ තුනට මුත.
අනිත් එක තමයි විඤ්ඤාත. විඤ්ඤාත කියන්නේ සිතින් දැනීම කියන්නේ. විඥාණයෙන් දැනීම. දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒ හතර දක්වන්න. දැනගන්නට තිබෙන දැන් ස්ථාන හතරක් නැත්. ඒ දැනීම කරන ඒ ස්ථාන හතරක් නැත්නම් ඒ දැනීම කරන සිත් අට ගන්නා ස්ථාන හතරක් පිළිබඳව ඒ දෙන්න. ස්ථානම නෙවෙයි අනිත් එකට කියන්නේ විඥානය. විඥාත. ඒකට ඇසෙහි ඇතිවන දැනීමකින්ද කනෙහි ඇතිවන දැනීමකින්ද නහය දිව කය කියන මේ තුනෙහි ඇතිවන දැනීම වලින්ද ඒ හැර ඒ පහේ හැර අනිත් එක තමයි මනෝද්වාරය. ඒ මනෝද්වාරයෙන් ගනු ලබන නැත්නම් ඇතිවන දැනීම තමයි විඤ්ඤාත කියන්නේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත. එහෙම දක්වනවා. දැන් ඒ කීවේ ගෝචරග්ගාහික රූප. අනිත්වා අගෝචරග්ගාහික රූප. භූත රූප හතරත් වන්න ගන්ධ රස ඕජා කියන ඒ හතරත් එකතු වුණාම ඊට කියනවා අවිනිභෝග රූපයි. අවිනිභෝග කියන්නේ වෙන් කළ නොහැකි රූප කියන තේරුමෙන් අනිත් එකට කියනවා අනිත් ඒවා කොම විනිභෝග. ඒකට මේ සුද්ධාෂ්ටකං අවිනිභෝගං. සුද්ධාෂ්ටකයේ කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ හතර. ඒකට කියනවා සුද්ධාෂ්ටකය. ඒ අවිනිභෝග රූප කලාපය. අනිත්වා විනිභෝග ඒවා වෙන් කළ හැකි කියලා දක්වනවා. එහෙම ඒ අවිනිභෝග රූප විනිභෝග රූප එකට බැඳී පවත්නා හැයි. මෙන්න මේ ටිකයි එදා අපි කීවේ. දැන් අද මායේ කීවේ නැවත. මට අහන්නට ලැබුණු මට දකින්නට ලැබුණා. මා දැක්කා සමහරුන්ගේ ප්‍රතිචාරය ඒ කියාගෙන යන විට. ඒ මහත්මයා අද ඇවිල්ලත් නැවත මට තේරුණා මේ ඒ නිසයි මා අද ඒ කරුණු ටික නැවතත් කීවේ. අපි අනිත් දවසේ රූප සමුත්ථාන ගැන කියන්නේ. අද ඒකකින් සතිය සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අපරිපිද්දති දුක්ඛේ සමග්ගෝ සුඛියා සතිය සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අපරිපිද්දති දුක්ඛේ සමග්ගෝ සුඛියා සතිය ධම්මා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අපරිපිද්දති දුක්ඛේ සමග්ගෝ සුඛියා දුක්ඛප්පත්තාච දුක්ඛාපත්තාච දුක්ඛයා සෝකප්පත්තාච සෝකා සතිය පාදෝ අකප්පාච දුක්ඛා දේවානෝ දුක්ඛා තංගන මුද්දායන් වස්සාසන ආදාපත්තාච දුක්ඛා දේවානෝ දුක්ඛා ඉන්නකන දුක්ඛාසන ආදාපත්තාච දුක්ඛා දේවානෝ දුක්ඛා ඉන්නකන මුද්දායන් වස්සාසන